මාලදිවයිනේට පුළුවන් නම් ඕක භූමි දානය කරන්න ලංකාවට භූමි දානය කරන්න බැරි වෙන එකක් නෑනේ. රජයේ සේවකයෙකු ඇපේට ගේන්න ඕනේ. ඇප යයිද රජයේ සේවකයෙක්. ඔය හැමදාම ඇතුලේ. ඔබතුමාතර කොරෝනා පැණිය බිව්වද? මම බිව්වේ නෑ. සිංහල විවාද කණ්ඩායමේ උපනායක වෙලා හිටියා. මේකෙන් මුස්ලිම් සමාජයේ යම් තරුණයන්ව යම් කොටස්ව තර අන්තයකට තල්ලු කරලා දායි. කියන්නේ තවත් අන්තවාදීන් මේකේ නිර්මාණය වෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම. හරි ඩේන්ජරස් එකක්. මම එහා සමානම කියලා තියෙනවා කළු ඇඳගෙන පාරේ දුවන්න මේ රටේ සංස්කෘතිය නෙවෙයි කියන එක. මූණ වහන්න මේ රටට අවශ්‍ය නැහැ කියන එක. අපි බය නැතුව කිව්වා. එහෙම නැත්නම් මුස්ලිම් සමාජයේ සියලු දෙනාම පෙළියට තියලා වෙඩි තියලා මුහුදට දාන්න ඕනේ. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආශ්‍රිතව අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් නිර්මාණය වෙමින් පවතිනවා කියලා. මේකේ සත්‍යතාවයක් තිබෙනවද? මම දන්නේ නැහැ. සමහර විට වෙන්න ඉඩක් තියෙනවා. ගංජා නීතිගත කරන්න ඕන කියලා අපි දැක්ක පහුගිය දවස්වල මේ පාර්ලිමේන්තුවේ දෙඩි කතා බහක් තිබ්බනේ. ඒත් එකම තමයි ගණිකා වෘත්තිය ඇයි නීතිගත කරන්න බැරි කියලා සමහරව ආනවා. සමලිංගිකත්වය පිළිබඳ නීතිය. දරුවෝ විවාහ වෙන වයස පිළිබඳව නීතිය. අමාත්‍ය ධූරයෙන් අයින් වෙන්නත් කිහිපවරක් උත්සාහ කරා කියලා. ඔබතුමාගේ සම්පූර්ණ නම? මොහමඩ් අලි සබ්රි. උපන්ගම? කළුතර. පාසල් ගියේ? මුලින්ම ගියේ ගමේ පාසලට. කළුතර මුස්ලිම් මහාවිද්‍යාලය කියලා කියනවා. ඊට පස්සේ A level වලට කොළඹ ආවා සයිරා කොලෙජ් එකට. ඔබතුමාගේ අධ්‍යාපන සුසුකම්? මම නීතිඥ වෘත්තිය සමත් වෙලා නීතිඥවරයෙක් වශයෙන් අවුරුදු 25ක පළපුරුද්දක් තියෙනවා. 2012 වර්ෂයේදී ජනාධිපති නීතිඥවරයෙක් වශයෙන් තෝරාගත්තා. පවුලේ විස්තර? පවුලේ මගේ සහෝදරියෝ දැනට 3 දෙනෙක් සහ සහෝදරයෙක් ඉන්නේ. තව සහෝදරයෙක් නැති වුණා. ජාතිය? ජාතිය ශ්‍රී ලාංකීය මුස්ලිම්. බොහොම ආදරෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට ගරු අධිකරණ අමාත්‍යතුමන් මොහමඩ් අලි සබ්රි මැතිතුමන් මට වැඩසටහන පටන් ගද්දිම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. විශේෂයෙන්ම දැන් වර්තමාන ජනාධිපතිතුමා බලයට ගෙන්න ඔබතුමා සෑහෙන කාර්යභාරයක් කරානේ. එතකොට ඔබතුමාට හොඳ ප්‍රතිචාර හම්බුණා. හැබැයි දැන් මේ දවස්වල ඒ පැත්තෙනුත් බැනුම් අහනවා. ඔබතුමාගේ මුස්ලිම් ප්‍රජාවගෙනුත් බැනුම් අහනවා. කොහොමද ඔළුව තියාගෙන ඉන්නේ මේ දවස්වල? හොඳ ප්‍රශ්නයක්. මුලින්ම මට ආරාධනා කිරීම පිළිබඳව බොහොම ස්තුතියි ලහිරු. ඒක තමයි එකම දේ. දැන් මං ඔය ප්‍රශ්නේ දිහා බලනකොට ආපසු කල්පනා කරලා බැලුවා ඇයි මම මේ අර ජනාධිපතිතුමාට සහයෝගය දක්වන කඳවුරේ ඉන්න සමහරක් අයගෙන් හැමෝගෙම නෙවෙයි බැනුම් අහන්නේ කියන එක. මම මොනවද කරපු වරද? ආපහු බලනකොට කිසිම වරදක් කළා නැහැ. එකම දේ ඒ කොවිඩ් වලින් මරණපත් වෙන අයට භූමි දානය කිරීම සඳහා අවස්ථාව දිය යුතුයි කියන මතවාදයක් ඉදිරිපත් කිරීම. ඒකෙන් තමයි එක රැකින් ඔය කියන සමහර අයගේ අර්ථ නිරූපණයට අනුව අපි අන්ති ජාතිවාදීව වෙලා තියෙන්නේ. දැන් හතුරෙක් වුණා. හතුරෙක් වෙලා. ඉතින් ඒකෙන් පේන්නේ අපේ සමාජය කොතරම් වෙලට ඉංග්‍රීසියෙන් කියනවා පෝලරයිස් වෙලා තියෙනවද කියලා. ඒ කියන්නේ තමුන් කියන දේ කියනකම් හොඳයි. තමුන්ට විරුද්ධව මතවාදයක් ඉදිරිපත් කළ පමණින්. ඒක මේක කරපු දෙයක් නෑ. මතවාදයක් ඉදිරිපත් කළ කමනින් එක රැයකින් වෙනස් වෙනවා. ඉතින් මේක තමයි අපි පහුගිය අවුරුදු 10 15 තිස්සේ යුද්ධ කාලේ ඊට පස්සේ ගොඩනගාගත්තු අර පෝලරයිසිං සොසයිටි කියලා කියනවා. එකිනෙකට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ වුණු සමාජයක පැතිකඩක් තමයි ඕකෙන් දිස් වෙන්නේ. ඔබතුමා කොහොමද ජීවිතය දකින්නේ? ජීවිතය දකින්නේ අපි සියලු දෙනාම වැඩි කල ජීවත් වෙන්නේ නැහැ. යම් කාලයකට එනවා. ඒ කාලය තුලදී Tamanට හිතට එකඟව කරන්න පුළුවන් දේ තමුන්ට ලබා දීලා තියෙන දේ හොඳට කරන්න පුළුවන් නම් ඒ අවස්ථාවේදී ඒම තමයි මම බොහෝ විට දකින්නේ. බොහෝ විට මම අනාගතය ගැන ඕනවට වැඩිය ප්ලෑන් කරන්නෙත් නැහැ. අතීතය ගැන දුක් වෙන්නෙත් නැහැ. බොහෝ අවස්ථාවලදී වර්තමානයේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. අනාගතය පිළිබඳ දර්ශනයක් ඇතිව. ඉතින් මම හිතනවා අපිට දෙන දේ හොඳට කරගන්න පුළුවන් නම් හිතට එකඟව
පැෂන් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් අපි තමුන් දන්නේ. ඔයාගේ ජර්නලිසම් එක ඔයාගේ පැෂන් එක. ලෝ එක මගේ පැෂන් එක. ඉතින් ඒ පැෂන් එකත් එක්ක වැඩක් කරන්න පුළුවන් නම් ජීවිතේ විඳින්න පුළුවන්. දැන් ඔබතුමා මන් දන්න විදිහට ඔබතුමා මතුගම ප්‍රදේශයෙන් තමයි එන්නේ. ඊට පස්සේ නීතිඥවරයෙක් වෙනවා. ඊට පසු කාලීනව ජනාධිපති නීතිඥවරයෙක් බවට පත් වෙනවා. වර්තමානයේ අධිකරණ අමාත්‍යවරයා. කොහොමද මේ ආපු ගමන පොඩ්ඩක් කෙටියෙන් කියන්නකෝ. බොහෝ දෙනෙක් දන්නේ ඔබතුමා මේ පහුගිය අවුරුදු දෙක තුනේ බොහොම ජනප්‍රිය ලංකාව ඇතුලේ. ඔව්. ඇත්ත වශයෙන්ම මම අපේ පවුල මගේ තාත්තා සහ තාත්තගේ තාත්තේ සියලු දෙනා මුලින්ම සම්පූර්ණයෙන්ම වාමාංශික ව්‍යාපාරයට සම්බන්ධ වෙච්ච අය. මගේ අම්මගේ පවුල ඊට වඩා වෙනස්. ඒගොල්ලෝ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ. ඒක දේශපාලන කතන්දරයක් තියෙනවා. අනිවාර්යයෙන්ම. එතකොට මගේ පියා කලුතර ආසනයේ චම්ලි ගුණවර්ධන කියලා අපේ හිටපු මන්ත්‍රීතුමා හා ඇමතිතුමාගේ ඉතාමත්ම සමීපව දැන් වාමාංශික අය නෑනේ ලංකා සම සමාජ පක්ෂයත් එක්ක මුස්ලිම් අය ඉතා අඩුයිනේ. මගේ පියාලා මේ પરම්පරා දෙක තුනක් තිස්සෙම ඊට සම්බන්ධ වෙච්ච අය. පස්සේ ඒ ජනතා කමිටු කියලා තිබුණ ඒ කාලේ දැන් අපේ මේ දැන් කියන්නේ ග්‍රාමෝදය සභාව වගේ තියෙන ඒ කාලේ ජනතා කමිටු කියලා ඉතාමත්ම බලවත්. මගේ පියා අපේ ප්‍රදේශයේ ජනතා කමිටුවේ සභාපතිතුමා. ඉතින් සෑහෙන වැඩ කරලා මේ දේශපාලනය කරලා වාමාංශික ව්‍යාපාරයේ හිටපු අය. ඉතින් තාත්තා ඉතාමත්ම සමීපයි චම්ලි ගුණවර්ධන, ලෙස්ලි ගුණවර්ධන, විවියන් ගුණවර්ධන එතකොට අපේ හිටපු මුදල් ඇමතිතුමා එන්නම් පෙරේරා මැතිතුමා කොල්විනා ඩිසිල්ලා මැතිතුමා වගේ අය අපේ මේ පාරේ ගමන් කරනකොටත් ගෙදර ඇවිල්ලා තේ එකක් එම බීලා යනවා අපි තාමත්ම පොඩි කාලේ මම අවුරුදු 6 7 වගේ කාලේ. ඒ හින්දා දේශපාලන පරිසරයකින් තමයි අපි ආවේ. නමුත් එහෙම මම දේශපාලනය කරේ නෑ. නමුත් නීති විද්‍යාලය තුලත් මම නීති විද්‍යාලයේ තියෙනවා law students union කියන එක. තාමත්ම දැන් ඒකේ හිටපු හුඟක් අය විවිධ හුඟක් දූරවල ඉන්නවා. දැන් නීති විද්‍යාලයේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රධාන ලේකම්වරයෙක් හැටියට ඒ කාලේම මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ චන්ද්‍රිකා මැඩම් ආපු කාලේ නීති සංගමයේ සභාපති. ඉතින් විශාල වැඩ කොටසක් ඒ කාලේ කරලා තිබුණා. සිංහල විවාද කණ්ඩායමේ උපනායකය වෙලා හිටියා. සිංහල විවාද කණ්ඩායමේ සිංහල විවාද කණ්ඩායමේ නීතිඥ සංගමයේ අපේ ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමේ ටිකක් කල් එහෙම ඉඳලා දේශපාලනයට සම්බන්ධ වෙලා උගක් වැඩ කරා 94. 94 උගක් වැඩ කරලා ඉන්නකොට මම දේශපාලන වශයෙන් වැඩ කරගෙන වෘත්තියේ ඉන්නකොට තමයි මට එකපාරටම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය කතා කරලා ලංකාවේ කොන්සල් ජෙනරාල් වරයා හැටියට සෞදි අරාබියාවට යන්න කිව්වා. මට අවුරුදු 26යි එතකොට. ඒක තාමත් ලංකාවෙන් කොන්සල් ජෙනරාල් වරයෙක් හැටියට පත් කරපු ලාභාලතම පුද්ගලයා මම. එහෙ ගිහිල්ලා ජඩාවල කොන්සල් ජෙනරාල් හැටියට අවුරුදු 3ක් ඉඳලා එහෙ ශ්‍රී ලංකන් එක්ස්පැට්‍රියට් සොසයිටි කියලා අපේ ශ්‍රී ලංකන්ස් ඔක්කොම එකතු කරලා සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා එකතු කරලා සංවිධාන 5ක් 6ක් හැම තැනම හැදුවා. හදලා මේ මිනිසුන්ව කළා අපි අපේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ හැදුවා. දැන් තාමත් තියෙනවා ජඩාවල ශ්‍රී ලංකන් ඉන්ටර්නැෂනල් ස්කූල් කියලා අපේ දරුවෝ යන 600ක් 700ක් ඉගෙන ගන්න ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් හදලා තියෙනවා. ඒකට හිඳලා ලංකාවට නැවත ප්‍රැක්ටිස් එකට ආවා. ඒ අතරතුර කාලයේදී මට මතක නම් 99 චන්ද්‍රිකා මැඩම්ගේ බෝම්බ පහරි වෙලාවේ මමත් වේදිකාවේ ඉඳලා තුවාල ලැබුවා. මගේ මල්ලිත් තුවාල ලැබුවා. ඉතින් අපි මැතිවරණ වේදිකාවේ මැතිකරන වේදිකාවේ මම එතකොට ඒතර ඔබතුමා ඒ දවස්වල මැතිකරන වේදිකාවල කතා කරනවද? ඔව් තරුණ කාලේ මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයෙක් හැටියට දිගටම සම්බන්ධ වුණා. 94 මම ප්‍රධාන කතිකයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. එහෙම ඉඳලා පස්සේ අර බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ මම පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියා. නමුත් දිගටම අර ප්‍රගතිශීලී කඳවුරත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ කඳවුරත් එක්ක වැඩ කටයුතු කරගෙන නීතිමය කටයුතු වල එකතු වෙලා වැඩ කරගෙන හිටියා. ඒ ඉඳ මේ අලුත් දෙයක් නෙවෙයි. නමුත් 2000 ඉඳලා මේ අවුරුද්ද විතර වෙනකන් වැඩිපුරම කාලය ගත කරේ නීති ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් ශාල උනන්දුවක් දක්වලා ඒකේ වැඩ කටයුතු කරා නීතිඥ සංගමයට සම්බන්ධ වෙලා ඒ අතරතුරදී පක්ෂයට අනුබද්ධ සියලුම නීති කටයුතු වල ඉදිරියෙන්ම ඉඳගෙන දායකත්වය ලබා දුන්නා. එහෙම තමයි සම්බන්ධතාවය ඇති වුණේ. හැබැයි දැන් බොහෝ වෙලාවට මේ දවස්වල ඔබතුමා ගැන දේශපාලන වේදිකාවල පාර්ලිමේන්තුවේ සමාජයේ කතා වෙන්නේ දැන් මේ ඔබතුමා හරි පැරෂුට් දේශපාලඥයෙක් හැටියටනේ. දැන් ඔබතුමා සඳහන් කරනවා 94 ප්‍රධාන කතිකයෙක් බවට පත් වෙනවා. ඒව හයිලයිට් උන්නේ නැත්තේ ඇයි?
මම දන්නේ නැහැ ඒගොල්ලන්ට highlight වෙන්න ඕන දේවල් highlight කරනවා ඇති. නමුත් මම ඇත්ත වශයෙන්ම මේ දේශපාලනයට එන්න ලොකු ඕනකමක් තිබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම ගරු මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ජනාධිපති වෙලා ඉන්න කාලෙත් මට කීප වතාවක්ම ආරාධනා කරලා තිබුණ දේශපාලනයට ඇවිල්ලා මේ සම්බන්ධ වෙන්න කියලා. නමුත් මගේ කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් මේ සැරේ ජනාධිපතිතුමා විශේෂයෙන්ම සහ අගමැතිතුමා ඉල්ලුවා අපිටම කියලා අපේ පක්ෂයට සම්බන්ධ minority leader කෙනෙක් අපිට කියන්නේ සුළුතරය නියෝජනය කරන ලීඩර් කෙනෙකුත් හදා ගන්නට ඕන අනිවාර්යයෙන් මෙන්න අපිට මේක හදන්න පුළුවන් කියලා කරපු ඉල්ලීම අනුව තමයි මම එච්චර කැමැත්තෙකුත් නැහැ. නමුත් මම හිතුවා වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා තමයි බාරගත්තේ. හරි. දැන් ඔබතුමා දේශපාලන වේදිකාවේ 94 ඉඳලා ඉන්නවා. මේ පාර තමයි අධිකරණ අමාත්‍යවරයා බවට පළවෙනි අවස්ථාවේදීම පාර්ලිමේන්තුවල පත් වෙනවානේ. දේශපාලනය ගැන එළිය ඉඳලා දැකපු චිත්‍රය. දැන් මොකද අවංකම හිතෙන්නේ? ඊට වඩා දේශපාලනය පිළිබඳව මට එහෙම ලොකු පැහැදීමක් කොහොමදත් තිබුණේ නැහැ. කොහොමදත් තිබුණේ නැහැ දේශපාලනය පිළිබඳව. මොකද දේශපාලනය ඉතාමත්ම හොඳින් සිද්ධ වෙලා තියෙනවා නම් 73 ඉන්නකොට ඩොලර් එකේ අපේ වටිනාකම රුපියල් 1.25යිනේ. එතකොට අපිට තිබුණේ බ්‍රිටිෂ් ආණ්ඩුව රට බාර දීලා යනකොට අපිට තිබුණේ මේ ක්‍රෙඩිට් බැලන්ස් එකක්. එතකොට ඔක්කොම නැති වෙලා මේ ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. ඉතින් දේශපාලනය කරපු පිළිබඳව සෑහීමටපත් වෙන්න බෑනේ. යම් අවස්ථාවලදී හොඳට කරලා තියෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම සමස්තයක් හැටියට බලනකොට දේශපාලනයෙන් රටට සෙතක් වෙලා තියෙනවද කියලා පිළිබඳ ප්‍රශ්නාර්ථය තියෙනවානේ. ඉතින් මේ රට ඉස්සරහට අරගෙන යන්නට ඕන. මොකද අපි ශ්‍රී ලාංකීය ජාතියක් වශයෙන් ගොඩ නැගිලා තියෙනවද? නැත්නම් ආර්ථික වශයෙන් ඉදිරියට ගිහිල්ලා තියෙනවද? අවුරුදු 30ක් තිස්ස යුද්ධයක් පටලවාගෙන හිටියා. එතනින් පාඩම් ඉගෙනගෙන තියෙනවද කියන එක පිළිබඳව ලොකු ප්‍රශ්න රාශියක් අපිට තියෙනවානේ. ඒක නෑ කියලා කියන්න බෑ. ඉතින් ඒකත් එක්ක යම් දෙයක් රටට කරන්න පුළුවන්ද කියන මතයෙන් තමයි මම ආවේ. දැන් අපි හැමදාම නඩුවල කතා කරනවා. මේ ඇතුලේ තර්ක කරනවා. නමුත් තර්ක කරනකොට අපි හුඟක් වෙලාවට නීතියට අනුකූලව තර්කානුකූලව බ්‍රීෆ් එකේ තියෙන සත්‍ය කරුණු වලට අනුගත වෙලා නැත්නම් තියෙන කරුණු වලට අනුව තමයි සාකච්ඡා කරන්නේ. පාර්ලිමේන්තුවේත් අපි හිතුවා එහා සමාන ළඟින් හරි යන දෙයක් ඇති කියලා. ගියාම තමයි පේන්නේ මේ සමහර වෙලාවට කටට එන දේවල් කියනවා වගේ තමයි මට පේන්නේ. හිතුවට වඩා වෙනස්. හුඟක් වෙනස්. මට මේ ජේෂ්ඨ අවතිවරයෙක් වගේ කියලා තව පහළිවෙන සතිය වගේ මම බලාගෙන ඉන්නවා. මම හිතුවා හොඳ සාකච්ඡා කීපයක් එහෙම අහගන්න කතිකත් එහෙම අහගන්න පුළුවන් කියලා නෑ. ඉතින් මට එහෙම එකක් පේන්නේ නෑ. වෙන අර වේදිකාවල කතා කරනවා වගේ හා සමාන දෙයක් තමයි යන්නේ. ඉතින් මම පොඩ්ඩක් පැත්තකට වෙලා කලකිරලා වගේ ඉන්නකොට ජේෂ්ඨ අමාත්‍යවරයෙක් මම නම කියන්න කැමති නෑ. එතුමාම පැත්තකට එක්කගෙන ගිහලා කිව්වා වේ ඩිසපොයින්ට් වෙන්න එපා. මේම තමයි මේකට මේක තමයි හැටි. මේක තමයි හැටි. ටිකක් කල් යනකොට ඕකට පුරුදු වෙයි කියලා මට කිව්වා. හැබැයි මම ආවේ 94. අපි එනකොට ඒ කාලේ නම් මෙච්චර නරක නෑ. හොඳ කතාවක් කරන්න පුළුවන් සංයමයකින් කරුණු අනුව ප්‍රතිපත්තිගරුක සහ ලොජිකල් සීක්වන්ස් එකකින් කතාවක් කිරීමේ හැකියාව තිබුණා. දැන් නම් ඒකට කිසිම chance එකක් නැහැ කියන එක එතුමා කිව්වා. ඒ කියන්නේ 94 ඉඳලා අද වෙනකොට විශාල පිරිහීමක් තියෙනවායි කියලා එතුමා කිව්වා. එතුමාගේ පෞද්ගලික අත්දැකීම. හරි. මට මේ පෞද්ගලික අදහසක් ඔබතුමා එළිය ඉඳලා මේ පාර්ලිමේන්තුව දකින්න නැතිනේ මීට කලින්. දැන් අපි අහලා තියෙන දෙයක් නේ එන්එම් පෙරලා ඊට පස්සේ අනුර බණ්ඩාරනායක වගේ හොඳ චතුර කතිකෝ හිටපු පාර්ලිමේන්තුවක්නේ. ඇයි මේ වෙනස්කම වුනේ? ඇයි එවැනි අය වර්තමානයේ බිහි නොවෙන්නේ මෙතනින්? කරුණු කීපයක් උඩ මම හිතන ආකාරයට දැන් කොච්චර මට මතකයි මට එදා බන්දුල ගුණවර්ධන කියනවා ඉස්සර සමහර අවස්ථාවලදී තරුණ මන්ත්‍රීවරයෙක් වශයෙන් එයා කතා කරනකොට ඒ කතා හොඳින් තිබුණා නම් ලලිත් අතොත්මුදලි මහත්මයා එතුමාගේ අමාත්‍යාංශයෙන් කතා කරලා කියනවලු ඔය පොයින්ට් එක හොඳයි මට ඇවිල්ලා පොඩ හම්බ වෙන්න මට මේ පිළිබඳව සාකච්ඡා කරන්න කියලා. එතකොට ලලිත් අතොත්මුදලිලා ලක්ෂ්මන් කදිරගාමරලා ලක්ෂ්මන් ජයකොඩිලා වගේ නිකන් වෙනම ස්ටෑන්ඩඩ් එක හිටපු මිනිස්සු. මම හිතනවා 88 ප්‍රථම වතාවට අපි සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වලා දුන්නේ. එතකොට දැන් ඒ තරඟකාරීත්වයත් එක්ක හැමදෙනාම කතා කරන්නේ මේ කොහොමද මේ අර එළියේ ඉන්න මේ මගේ දිස්ත්‍රික්කයේ ඉන්න මේ ඡන්දදායකයාගේ ඡන්ද ටිකක්
ඇතුල් කරගන්න මම කරන්න ඕනේ මොකද්ද මේ මාකටිං පාරක් තමයි වෙන්නේ ඇත්තම කතාව. ඉතින් මට ඒක තේරෙන්නේ නැති ඇති ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒක සාධාරණත් ඇති. දෙවෙනි එක මම හිතනවා ওই ලයිව් ටෙලිකාස්ට් එකෙන් ওই මේ අර හොඳක් තියෙනවා දේවල් වගේම ඒකේ අනිත් පැත්තක් තමයි හැම වෙලාවෙම හම්බ වෙන්නේ මිනිත්තු 5යි 6යි ඒ වෙලාවේදී හිට් එකක් කරගන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ බලන්නකො ටීවී එකේ නිවුස් එකේ මොකද්ද පෙන්වන්නේ? තර්කානුකූල දෙයක් පෙන්වනවද? ප්‍රතිපත්තිගරුක දෙයක් පෙන්වනවද? නැත්තම් මේ යම් කිසි සංඛ්‍යා ලේඛන පෙන්වනවද? නෑනේ. අරයි මෙයයි බැනගන්න එක තමයි පෙන්වන්නේ. ඉතින් ඒගොල්ලෝ දන්නවා අර කට් එකට මාව වැටෙන්න නම් මම මොන හරි අමුතු දෙයක් කරන්න ඕනේ කියලා. එතනට තමයි මේ යන්නේ. ඉතින් ඕක පුද්ගලයා බලනකොට ඉතින් මම හිතනවා මේ ඡන්ද ක්‍රමයේ වෙනසක් තියෙන්නට ඕන කියලා. ඕකේ සම්පූර්ණ වෙනසක් වෙන්න නම්. කියන්නේ ඒක බලන් ගියම වර්තමානයේ මේන් ස්ට්‍රීම් විතරක් නෙමෙයි සෝෂල් මීඩියාත් හොඳයිනේ. ඔව් ඒකත් එක්ක ඉතින් හොඳ හයිප් එකක් ගන්න පුළුවන්. හොඳ හයිප් එකක් අරගන්න ඒ කෙටි වෙලාවේ හයිප් එකක් කොහොමද ගන්න කියන එක තමයි බලන්නේ. ඉතින් අනිත් මිනිස්සුන්ටත් එළියේ ඉන්න මිනිස්සුන්ටත් ඉතින් වාඩි වෙලාම බලාගෙන හිටියේ නැති වුණාම පේන්නේ ඉතින් ওই ටික විතරයිනේ කට් කරලා දාන ටික විතරයිනේ පේන්නේ. ඒ කට් එකට වැටෙන්න කොහොමද කියන එක තමයි මම හිතන්නේ අපි අඩු වැඩි වශයෙන් ගක් අයගේ අවශ්‍යතාවය වෙලා තියෙනවා. දැන් විශේෂම වර්තමානයේ මේ රටේ දැඩි කතා බහක් ලක් වුණානේ මේ මුස්ලිම් කොවිඩ් 19 වැළඳිලා මේ යන මුස්ලිම් ප්‍රජාව ආදාහනයේද භූමදානයේද මම ඔබතුමාට සෑහෙන ප්‍රශ්න මේ පිළිබඳව එන්නේ නැති සෑහෙන ප්‍රතිචාරات ලැබෙනවා ඇතිනේ වර්තමානයේ තත්ත්වය මොකක්ද විශේෂයෙන් දැන් මාලදිවයින සම්බන්ධයෙන් කතා බහක් තිබෙනවා මොකක්ද මේ කතන්දරේ දැන් වශයෙන්ම ඔබ හොඳයි අහපු එක දැන් කොවිඩ් 19 මේ වසංගතයත් එක්ක ඒ සම්බන්ධයෙන් අපි පිළිපදින කරුණු රාශියක් තියෙනවානේ කොහොමද මේගොල්ලන්ට ප්‍රතිකාර කරන්නේ PCRද කරන්නේ ඇන්ටිජන්ද කරන්නේ එතකොට මේගොල්ලන්ට ලබා දෙන්න බෙහෙත් වර්ගය මොකද්ද ප්ලැකනිල්ද එහෙම නැත්නම් රෙම්ස්ඩිවිර්ද මොනවාද කියන එක ඔක්කොමත් එක්ක කවුද මේ අවශ්‍ය නිර්ණායක හදන්නේ ප්‍රධාන වශයෙන් WHO එක ලෝක සෞඛ්‍ය සංවිධානය. එතකොට ඒගොල්ලන්ගේ මුල ඉඳලා අවසන් වෙනකන් තියෙන ගයිඩ්ලයින්ස් තියෙනවා මාර්ගෝපදේශක. ඒව තමයි බොහෝ විට පිළිපදින්නේ. ඉතින් ඒ අනුව තමයි අනිත් සියලු දේවල් කරන්නේ. ඉතින් ඒ ගයිඩ්ලයින් වලට අනුව තමයි මම හිතනවා හැමෝම බලාපොරොත්තු වෙනවා ලෝකයේ අනිත් රටවල් හා සමානවම ඕකෙන් මරණයටපත් වෙන අයගේ බොඩිස් ආදාහනය කරනවා කියන එක විතරක් නොදී ඔවුන්ට අවශ්‍ය අයට භූමි දානය කිරීම සඳහා අවස්ථාවක් ලබා දිය යුතුයි කියන එක තමයි මෙතන මුල ඉඳලා මිදු තර්කය. දැන් ඒක අසාධාරණ තර්කයක් නෙවෙයි. සහ අසාධාරණ ඉල්ලීමකුත් නෙවෙයි. මම දන්නේ ඇයි මේක මෙච්චර මේ මතභේදයකට තුරු දෙලා තියෙන්නේ. මොකද ඒක WHO එකේ කියනවනම් ICRC එකේ කියන්නේ රතුකුරු සමාජයේ තියෙනවා වෙනම ෆොරෙන්සික් යුනිට් එකක්. ඒගොල්ලෝ ඒක කියනවනම් එතකොට ඇමරිකාවේ CDC එක කියලා තියෙනවා. Center for Disease Control. එතකොට ඒගොල්ලෝ කියනවනම් EU එකේ කියනවනම් සමස්තයක් වශයෙන් ලෝකේ හැම රටකම චීනය ඇරෙන්න මේක ඉඩ දෙනවා නම් ලංකාවේ ඉඩ නොදෙනකොට හරි ප්‍රශ්නයක් මේක. ඉතින් ඒ හින්දා නම් සමාජයකට හිතනවා නම් මේ අපිව ටාගට් කරලා තමයි මේක කරන්න කියලා ඒක හරි නෑ. ඉතින් ඒක අවසාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න හරි අමාරු දෙයක්. මේක සයන්ටිෆිකලි ප්‍රූව් කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද කිව්වොත් ලහිරු දැන් අපිට හැමදාම ටීවී එකේ ඇවිල්ලා මොකද්ද කියන්නේ? වෛරස් එකට ගමන් කරන්න බෑ. වෛරස් එකට ඔබ ගාවට එන්න බෑ. ඔබ ගිහිල්ලා වෛරස් එක අරගෙන ගියොත් විතරයි. ඒ කියන්නේ අත හොදගෙන මුඛාවරණ තියගෙන සමාජ දුරස්ථභාවයක් තියාගත්තා නම් වෛරස් එක ගැන බය වෙන්න ඕනේ නැහැ. වෛරස් එක තිබුණත් ඒක ඔබට පටලවන්න බෑ කියන එකනේ මේ එන්න බෑ කියන එකනේ. ඉතින් එහෙමනම් මිනිස්සු අහන සරල ප්‍රශ්නය. ඒක නම් ඇත්ත. මිනිස්සෙක් මරණයට පස්සේ විෂ බීජකරණය කරලා පොලි බේග් දෙකකට දාලා වහලා පෙට්ටියක දාලා අඩි 5ක් යටත වැළලුවාට පස්සේ කොහොමද මේකෙන් බෝ වෙන්නේ කියන ප්‍රශ්නේ මිනිසුන්ට මතුවලා තියෙනවා. මේක හරි සංවේදී දෙයක්. මේක මම හිතන්නේ නෑ අපි මේක ජාතිවාදී පැත්තකින් බලන්න ඕනේ කියන එක.
කවුරු හරි කියපු පමණින් එක ප්‍රශ්න නොකළ යුතුයි කියන එක. මේක තර්කානුකූලව මේක ඇයි මේකට අවස්ථාව නොදෙන්නේ කියන එක පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. හරි දැන් අමාත්‍යතුමනි දැන් මේ සම්බන්ධයෙන් කතා කරද්දී දැන් බොහෝ දෙනෙක් මතු කරන දෙයක් මේක ඇවිල්ලා සමාජීය ප්‍රශ්නයක්. දැන් හැමදෙනාම මේ ආදාහනයට කැමති නම් ඇයි මට පෞද්ගලික පිළිතුරක් අවශ්‍යයි. ඇයි මුස්ලිම් ප්‍රජාව මේ ආදාහනයට අකමැති මේ වෙලාවේ? අනිවාර්යයෙන්ම. දැන් මුස්ලිම් දැන් අනිත් බොහෝ වෙලාවට අපිට දකින දෙයක් තමයි නිදහස් මනසකින් බලන්නේ නැත්තම් අන් අයගේ ආගම් හා ඇදහිලි හුඟක් අයට මිත්‍යාවක්. Tamanට තමයි ඒකේ වටිනාකම තියෙන්නේ. ඒකනේ එතන තමයි සහකම්පනය අවශ්‍යයි. compassion කියලා කියන්නේ අපි. ඒ බුද්ධාගම ඒකනේ කියන්නේ. කරුණාව, මෛත්‍රිය, දයාව, උපේක්ෂාව. දැන් අනිත් මිනිස්යාගේ පැත්තෙනුත් මේක බලන්න පුළුවන් වෙනවා. මුස්ලිම් සමාජයේ තුල මේ ආදාහනය කරනවා කියලා කියන්නේ අන්තිම ඒ මරණයට ඒ දේහයට කළ හැකි අන්තිම අවමන් සහගත දෙයක් හැටියට තමයි සලකන්නේ. ඉතින් ඒ හින්දා ඒක අත්‍යවශ්‍යම නැත්තම් ඒක දරා ගන්න බැරි දෙයක්. ඒ හින්දා තමයි මෙච්චර මේක ඔබත් අහනවා ඇති මේ මෙච්චර ඇයි මේ වැල්ලෙන්න යන්නේ කියලා. නමුත් ඒක එහෙම තමයි ඒ විශ්වාසය තියෙන්නේ. මුස්ලිම් සමාජය තුළ යම් විශ්වාසයක් තියෙනවානේ දැන් ඒබ්‍රහමික් රිලිජන් කියලා කියන්නේ මුස්ලිම් කතෝලික සහ යුදෙව් අයගේ යම් විශ්වාසයක් තියෙනවා කවදා හරි මලවුන්ගෙන් නැගිටිනොයි කියන එකනේ. ඒ ගාලගේ විශ්වාසය. දැන් ඒ හින්දා ඒ දේහයට කළ යුතු යුතුයකම් අතර ජීවත් වෙන්න අයට තියෙන යුතුයකම් හතරක් තියෙනවා. එකක් තමයි දේහය ස්නානය කරන්න ඕනේ. දෙවෙනි එක දේහය සුදු රෙද්දකින් ආවරණය කරන්න. 3 ඒ වෙනුවෙන් වඳින්නට ඕන. 4 භූමි දානය කරන්න ඕන. ඉතින් මුස්ලිම් සමාජයෙන් මේ පළවෙනි 3ම අතහැරලා දාන්න කැමතියි. දැන් දෙයක් අරගෙන හොදන්න බෑනේ. ඒක සයන්ටිෆික්. තේරෙනවා. ඒක අපි අල්ලගෙන අත ගහන්නත් බෑ. ඒකත් සයන්ටිෆික්. ඒකත් අනුගත වෙනවා. එතනට ගිහිල්ලා 40 50ක් එක්ක වඳින්නත් බෑ. ඒකටත් ප්‍රශ්නයක් නෑ. අවසාන වශයෙන් අර දැන් ඒ ක්‍රමවේදයම අනුගමනය කරලා ගිහිල්ලා වල දානව වෙනුවට මේ පුච්චනව වෙනුවට වල දැමීමෙන් වෙන හානිය මොකක්ද කියන එකත් එක්ක ඒක සයන්ටිෆික් නෑ කියන එක පේනවා. ඒක විද්‍යාත්මක නම් ඇයි WHO එකට ඉඩ දෙන්නේ? ඉතින් මේ තේරීම අරගෙන තියෙන්නේ විද්‍යාත්මකව නෙවෙයි කියන එක තමයි හැමෝගෙම මතය. දැන් මේකෙන් ලෝකෙට ලබා දෙන පණිවිඩය මොකක්ද? දැන් ලෝක ප්‍රසිද්ධ විශිෂ්ටතම ශ්‍රී ලාංකික වෛරස් විද්‍යාඥයා තමයි අපි හැමෝම දන්න මහාචාර්ය මලික් පීරිස් මැතිතුමා. හොංකොං විශ්වවිද්‍යාලයේ SARS වෛරසය අඳුනගත්තේ. එයා මේ ඒක ඔතොරිටි එකක්. එතුමා පැහැදිලිවම කියනවා භූමි දානය කිරීම කියලා අදහස් කරන්නේ මේ මේ කන්දක් අරගෙන කොවිඩ් මේ වතුර පාරකට දාන එක නෙවෙයිනේ. එහෙමනම් අන්න පෙරණ යන්න පුළුවන්. ඉතින් එතුමා පැහැදිලිවම කියනවා සාමාන්‍යයෙන් වෛරසයක් වතුරෙන් බෝ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් වෛරසයක් මේ මල කඳකින් බෝ වෙන්නේ නැහැ. ලිවින් සෙල් එකක්. ඒ කියන්නේ ජීවිතයේ තියෙන සෙල් එකක් උඩ තමයි ඒක ප්‍රවර්ධනය වෙන්නේ. අනිත් එක දවස් 7ක් 8ක් 9ක් යනකොට වෛරසයේ තියෙන මිනිහෙක්ගෙනුත් ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන් ප්‍රමාණය නැති වෙලා යනවා. ඉතින් එතුමා කියනවා විෂ බීජානුහරණය කරපු බොඩි එකක් පොලිබෑග් දෙකකට දාලා පෙට්ටියක දාලා වහලා පල්ලෙහාට දැම්මනම් අඩි 6ක් පට අපිට හැමදාම කියන එක වෛරසයට ගමන් කරන්න බෑ ඔබ ගමන් කරනවා මිස කියන එක. ඔකේ කිසිම විද්‍යාවක් නැහැ කියන එක. මම දැක්කා පබා පලිහ වඩන මහත්මියත් ඔබත් එක්කත් ඉන්ටර්විව් එකක් කරලා පැහැදිලිවම කියලා තුනම මේ වෛරොලොජිස්ට්ලාගෙන් අහලා බලන්න එපා මේක. මේක මේ භූ විද්‍යාඥයන් දන්නේ නැහැ වෛරසය පැතිරෙනවද නැද්ද කියලා එක. එහෙම නැත්තම් ජේමෝල දන්නේ නැහැ. මේ වෛරොලොජිස්ට්ලා තමයි මේ දන්නේ. ඉතින් හොඳම වෛරොලොජිස්ට්ලා සියලුම දෙනාම මේක කියනකොට WHO එක කියනකොට ඇයි මේක කරගන්න බැරි? ඉතින් මේක මේ කාටහත් දෙන අලුත් දෙයක් නෙවෙයි. මට මිනිත්තුවක් දෙන්න ලහිරු මම මේකෙන් පෙන්නන්නම් ඔබතුමාට WHO වල මේ බෙරිය අපි කියනවානේ මරුණාට පස්සේ වැළලුවත් එකයි මේකත් එකයි කියලා සිම්ප්ලි කතා කරනවානේ. නෑ ඊට වඩා එහාට ගිය දෙයක් මේවා තියෙනවා. දැන් මේකේ අර ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්තු මාසෙත් සෙප්තැම්බර් මාසෙත්
සම්පූර්ණයෙන්ම මලමිනි සම්බන්ධයෙන් කළ යුතු ක්‍රියාකලාපය පිළිබඳව මාර්ගෝපදේශ ලබා දීලා තියෙනවා. ලෝකේ රටවල් 194ක් ඕක ෆලෝ කරනවා. ෆලෝ කරන්නේ නැති රටවල් දෙකයි තියෙන්නේ. එකක් චීනය. චීනය ඉතින් ඒගොල්ලන්ගේ ක්‍රමය. අනිත් එක ලංකාව. ඉතින් මේකේ කියන එක තමයි මම කියවන්නම් 2020 9/4 දැන් ගිහිල්ලා WHO එකේ වෙබ්සයිට් එකට ගියත් මේක තියෙනවා. Burial or cremation. මොකද මේක ඉෂුව එකක් නේ. People who have died from COVID-19 can be buried or cremated according to the local standard and family preferences. ඒක තමයි WHO කියන්නේ. ඊට පස්සේ කියනවා national and local regulation may determine how the remains should be handled and disposed. Family and friends may view the body after it has been prepared for burial in accordance with the local custom. They should not touch or kiss the body and should perform hand hygiene after viewing. පැහැදිලිවම කියනවා මේ දෙකම ඉඩ දෙන්න පුළුවන්. නමුත් ඒක හදාගන්නේ කොහොමද කියන එක පිළිබඳව වෙනම මතභේද තියෙන්න ඕනේ කියන එක. ඊට පස්සේ කියනවා ඒ අනුව WHO එක ඉතාමත්ම පැහැදිලිවම ගයිඩ්ලයින් දීලා තියෙනවා මේ දෙකම කරන්න පුළුවන් කියන එක. සහ ඒ අයට ඒ අවශ්‍ය දේවල් වලට ඉඩ දෙන්න ඕන කියන එක. WHO එක විතරක් නෙවෙයි. යුරෝපියන් යුනියන් එකේ තියෙනවා ද අපේ හෙල්ත් මිනිස්ට්‍රි එක වගේ CDC කියන එකක්. ඒගොල්ලන්ගේ ඩිසීස් කන්ට්‍රෝල් එක. ඇමරිකාවේ තියෙනවා. මේ ඔක්කොම දන්නවට වඩා වැඩි දෙයක් අපේ රටේ දැනගන්න මම දන්නේ කොහොමද කියලා. ඉතින් ඉතාමත්ම වැදගත් මේක අපේ රට පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් තියෙන කීර්තියටත් ලොකු ප්‍රශ්නයක්. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මේක පිළිබඳව කතා කරනවා. රටවල් 51කින් යුක්ත Organization of Islamic Countries OIC කියන එක. ඒගොල්ලෝ ලිඛිතව රජයට දැනුම් දීලා තියෙනවා. UN එක ලිඛිතව රජයට දැනුම් දීලා තියෙනවා මේ සඳහා අවස්ථාව. Middle Eastern countries වල ambassadorsලා 12 දෙනෙක්. ඇයි මේ රටට මෙච්චර අපකීර්තියක් කරගන්නේ? ලංකාවට තිබුණේ ඒ වගේ නම නෙවෙයිනේ. ඒ හින්දා මට තියෙන ඊට වඩා ලොකු ප්‍රශ්නය මේකෙන් මුස්ලිම් සමාජයේ යම් යම් තරුණයන්ව යම් යම් කොටස්ව එක්තරා අන්තයකට තල්ලු කරලා දායිද කියන එක. ඒ කියන්නේ තවත් අන්තවාදීන් මේකේ නිර්මාණය වෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම. හරි ඩේන්ජරස් එකක්. දැන් මුස්ලිම් ජනතාවගේ පැත්තෙන් මුස්ලිම් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිතයන්ට මේ වගේ සිම්පල් දෙයක්වත් විසඳ ගන්න බැයි කියලා යම් අවිශ්වාසයක් ගොඩ නැගුණු තරුණයෝ ළඟ ඒ තරුණයෝ සම්පූර්ණයෙන්ම එම නැත්තම් යම් යම් කොටස් සම්පූර්ණයෙන්ම නිහඬ වෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කරනවා නොවේවයි කියලා. උන් අනවශ්‍ය විදියට ගිහිල්ලා extremist view එකකට එකතු වුණොත් හරි කලහලයක් තමයි වෙන්නේ. ඔබතුමා පුද්ගලයෙක් හැටියට කලකිරලා තින්නේ. මට හිතා ගන්න බෑ මේ 21 වෙනි ශතවර්ෂයේ 2020 වර්ෂයේ මේ වගේ දෙයක් මේ රටේ වෙද්දී ඇයි මිනිස්සු ඔච්චර බෙදිලා ඉන්නේ කියන එක. ඉඳා කලකිරනවද නැද්ද කියන එක නෙවෙයි. මම හිතට එකඟව කතා කරන මිනිස්සෙක් මම මෙතන ඇවිල්ලා මොන හරි දෙන දෙයක් කාලා වෙන දෙයක් අරගෙන කට වහගෙන ඉන්නයි කිව්වනේ වැඩක් නැහැ නේ. අපි මෙතන ඇවිල්ලා තියෙන්නේ වෙනසක් කරන්න ඕන. වෙනසක් කරන්න නම් අපි සමස්ත ප්‍රජාවම දිනා ගන්නට ඕන. ඒක සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා. මම ගිහිල්ලා බහුතරයට අවශ්‍ය විදියට කතා කරලා බහුතරයේ වීරයෙක් වෙලා වැඩකුත් නැහැ. සුළුතරයට අවශ්‍ය විදියට කතා කරලා සුළුතරයේ වීරයෙක් වෙලා වැඩක් නැහැ. අපි බලන්න ඕනේ මධ්‍යස්ථව සෑමෝම එකතු කරගෙන ඉන්ක්ලූසිව් සොසයිටි එකක් කියලා කියන්නේ. එකක් හදාගන්න පුළුවන්ද නැද්ද කියන එක තමයි අපේ අවශ්‍යතාවය. ඉතින් ඒක වෙනුවෙන් මගේ මතවාදය මම දිගටම ඉදිරිපත් කරනවා. මේක වැරදි. මේක කරන්න දෙන්න එපා. අමතක කරන්න එපා. මම එහා සමානම කියලා තියෙනවා. කළු ඇඳගෙන පාරෙන් දුවන්න මේ රටේ සංස්කෘතිය නෙවෙයි කියන එක. අබාය ඇඳගෙන කවුරුත් ඔය ගැන පිළිබඳව කතාවත් නොකරපු අවස්ථාවේදී. කළු අඳින්න ඕනේ මේක මේ අපේ සංස්කෘතිය නෙවෙයි. නමුත් අබාය අඳින්න ඕන නම් පාට අබායක් ඇඳගන්න මට ප්‍රශ්නයක් නැහැ.
මූණ වහන්න මේ රටට අවශ්‍ය නැහැ කියන එක අපි බය නැතුව කිව්වා. ඒව කියනකොට අප්පුඩි ගහනවා. මේ වගේ සාධාරණයක් කියනකොට අපි ජාතිවාදීන් වෙනවා. ඉතින් ඒ හින්දා මේක එක්කෙනාට හිතට විරුද්ධව මට වැඩ කරන්න බෑ. වැරදි නම් වැරදි, හරි නම් හරි. ඉතින් මේක පිළිගන්න බැරි දෙයක්. ඒ හින්දා තමයි අපි මෙච්චර මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්නේ. හැබැයි දැන් මාධ්‍ය වාර්තා කරනවා නේද මේ මම අතුමනේ දැන් පිළිතුරක් ලබා දීලා තිබෙනවා කියලා මේ මාලදිවයිනේ භූම දාන කටයුතු කරන්න කොහොමද ඔබතුමා මේක දකින්නේ? ඒක සාර්ථක ක්‍රමයක්ද නැත්නම් මුස්ලිම් ප්‍රජාව බලාපොරොත්තු ඉටු වුණාද මේකෙන්? ප්‍රශ්නය ඉවරයිද මේ නිසා? දැන් මම හිතන්නේ ප්‍රශ්නේ ඉවරයි කියලා. සාපේක්ෂව යම් කිසි අඩියක් ඉදිරියට ගෙනියමත් ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් අපිට තවත් ප්‍රශ්නයකට මාලදිවයිනේට පුළුවන් නම් ඕක භූමිදානය කරන්න ලංකාවට භූමිදානය කරන්න බැරි වෙන එකක් නෑනේ. ඉතින් දීර්ඝ වශයෙන් මම හිතනවා අපේ දැන් මලික් පීරිස් වැනි විශිෂ්ට උගතුන් ඉදිරියට ඇවිල්ලා මේවා කියලා තියෙද්දි වෛරස් වේදීන් ඉදිරියට ඇවිල්ලා කියලා තියෙද්දි මේ සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා මේ සඳහා පත් කරලා තියෙන විද්වත් කමිටුව. දැන් අපි ඉල්ලන්නේ මේ මුස්ලිම් ජනතාවට විතරක් මේක වළන්න දෙන්න කියලා එක නෙවෙයි. ඒකත් වරදක්. අපි කියන්නේ වැළලීමත් අර අනිත් රටවල් වල තියෙන විදියට එක ක්‍රමයක් හැටියට අනුමත කරන්නයි කියලා. ඒ කියන්නේ මේ ආදාහනය විතරක් නැතුව ආදාහනය අවශ්‍යයට ආදාහනය දෙන්න වළන්න අවශ්‍යයට ඉල්ලීම අනුව. ඉල්ලීම අනුව. හරි දැන් මම දැක්ක පහුගිය දවස්වල ලංකාවේ ප්‍රධාන ජාතික පුවත්පතක තියෙනවා මේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආශ්‍රිතව අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් නිර්මාණය වෙමින් පවතිනවා කියලා. මේකේ සත්‍යතාවයක් තිබෙනවද? මම දන්නේ සමහර විට වෙන්න ඉඩක් තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් අවදියෙන් ඉන්නට ඕන. ඒ පිළිබඳව මත කිසිම ගැටලුවක් නැහැ. ජාතික ආරක්ෂාවට හානි වෙන කිසිම දෙයකට ඉඩ දෙන්න හොඳ නැහැ. අපේ රටට සුදුසු ක්‍රමවේදයක් අපි හඳුනා ගන්නට ඕන. එතකොට ඒ සම්බන්ධයෙන් ඒ වැඩ කටයුතු කිරීම මම හිතනවා අද වෙනකොට අපේ බුද්ධි අංශය ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ බුද්ධි අංශවල කඩා වැටීම තමයි අර පාස්කු ප්‍රහාරය ඇතුළු ඒ ගැටලුවට හේතු වුණේ. සහරාන්ලා බිහි වුණේ. තහරාන්ලා බිහි වුණේ. දැන් මෙහෙම එකක් තියෙනවා. ඕනෑම සමාජයක යම් කොටසක් ඉන්නවා ඔය වගේ නොමග ගිය ම්ලේච්ඡ ගතිගුණ තියෙන පුද්ගලයෝ. හැබැයි ඔවුන්ට සංවිධානගත වෙන්නලා ඔවුන්ට මිනිස්සු එන්න නම් යම් කිසි දෙයක් වෙලා මිනිස්සුන්ව ට්‍රිගර් කරන්න ඕනේ ඒකට එන්න. LTT එකේ අර ඔබ කියවලා ඇති ප්‍රශ්නයක් ඇති වෙලා පැත්තකට තල්ලු වෙන්න වෙනවා. හරියට හරි. දැන් JVP එකට මෙච්චර ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා විනාශයක් කරන්න කවුරුත් හිතුවේ නෑනේ. නමුත් ඔවුන්ව යටිබිම් ගත කරලා කොල්ලෝ ටිකක් තල්ලු කරාම ගෙදරින් ගිහලා උස්සගෙන ගියාම වෙන දෙයක් විකල්පයක් නැති වුණාම දහස් ගාණක් මිනිස්සු එතනට ගිහලා තල්ලු වෙලා ගියා. ප්‍රභාකරන්ගේ පොතක් ඔබ කියවලා ඇති නාරායණ ස්වාමී ලියපු කොළු කුරුට්ටන් ගරිල්ලන් වූ හැටි කියන එකනේ. ඒක කීප දෙනෙක් ඉතුන එක 83 ට්‍රිගර් ඔෆ් එකෙන් තමයි උනේ. සහරානුත් ඔය මතවාදයේ ඉඳගෙන ඉඳලා හිටියා. නමුත් මිනිහටත් කට්ටිය එකතු වුණේ නැහැ. අලුත්ගම සිද්ධියෙන් පස්සේ. දිගන සිද්ධියෙන් පස්සේ තමයි තරුණයෝ ගිහිල්ලා එතනට එකතු වුණේ. ඉතින් එවැනි පසුබිමකුත් අපි ගලවලා දාන්නට ඕන. දැන් එංගලන්තයේ රටවල් 4ක වගේ අපි ලංකාවේ වගේ සිද්ධ වෙච්ච ප්‍රධාන පහර සිද්ධ වුණා. ඒකෙන් ඇමරිකාවේ 9/11 බ්‍රිතාන්‍යයේ අන්ඩර්ග්‍රවුන්ඩ් ටියුබ්ස් වල 7ක් විතර ගියානේ. ඉන්දියාවේ හොටෙල්ස් වලට ගැව්වා අපෙත් හොටෙල්ස් වලට ගැව්වා. ඉතින් ඔය කීප දෙනෙක් ඉන්නවා. හොඳට මොක කළමනාකරණය කරගත්තේ එංගලන්තේ. එංගලන්තේ මොනවද කරේ? ඒගොල්ලෝ දැනගත්තා මේ අන්තවාදී කොටස් මේ මතවාදය අරගෙන එන්නේ එක්තරා කොටසක්. ඒ කොටස් හුඟක් අය මුස්ලිම් සමාජය තුලින් එන්නේ. එහෙනම් ඔවුන් පිළිබඳව තොරතුරු ගන්නට හොඳම තැන තමයි මුස්ලිම් සමාජය. එහෙනම් අපි මුස්ලිම් සමාජය තල්ලු කරලා විරසක කරගන්නේ බැරුව මුස්ලිම් සමාජයත් එක්ක අපි සම්බන්ධකම් ඇති කරගත්තොත් මුස්ලිම් සමාජය දිනාගත්තොත් අපිට පුළුවන් ඒ හරහා තොරතුරු ලබා ගන්න. තාමත්ම සාර්ථක වෙලා තියෙනවා. ඒ අනුව ඒ මුලින් 2007 සිද්ධ වෙච්ච ඒ ප්‍රහාරයෙන් පස්සේ ප්‍රහාර 200 ගාණක් උත්සාහ කරලා තියෙනවා කරන්න. ඒකෙන් අතිවිශාල ප්‍රමාණයක් ව්‍යර්ථ වුණේ මුස්ලිම් සමාජය තුලින්ම ලැබුණු තොරතුරු මත. එතනටයි අපි යන්නට ඕන. විකල්ප දෙකයි. එක්ක මුස්ලිම් සමාජය දිනාගෙන උන්ව ප්‍රධාන ප්‍රවාහයට යන්න ඕන. එහෙම නැත්නම් මුස්ලිම් සමාජයේ සියලු දෙනාම පෙළියට තියලා වෙඩි තියලා මුහුදට දාන්න ඕන. ඉතිහාසයේ අධ්‍යයනය කරාම දෙවන ලෝක යුද්ධ සමයේදී
දෙවන යුග යද්දයට පෙර ෆැසිස්ට්වාදීන් ජර්මනිය පාලනය කරපු අවස්ථාවේදී ජූස්ලව යුදෙව්වන්ව ටාගට් කරලා හැම දෙයකම උන්ව සම්බන්ධ කරලා උන්ගේ දේවල් උඩුප්පල පෙන්නලා සම්පූර්ණයෙන්ම පාර දුන්නා. ඉතිහාසය අධ්‍යයනය කරාම මේක මේ අලුත් දෙයක් නෙවෙයි. එතකොට ඒ සම්බන්ධයෙන් අර මාටින් නීමෝ කියන ඒ කතෝලික පූජකතුමා පස්සේ කියනවා මුලින් ඔවුන් සමාජවාදීන් පස්සේ ආවා. මම ඒ පිළිබඳව වැඩි තැකීමක් කරේ නෑ. මොකද මම සමාජවාදීන් නොවන හින්දා. ඊට පස්සේ ඔවුන් වෘත්තීය සමිති නායකයෝ පස්සේ ගියා. ඔය ෆැසිස්ට්වාදීන් ආපු එක. මම ඒ පිළිබඳවත් වැඩි සැලකිල්ලක් දැක්වේ නෑ. මොකද මම වෘත්තීය සමිතිකාරයෙක් නෙවෙයිනේ. මට ප්‍රශ්නයක් නෑ. පස්සේ ඔවුන් යුදෙව්ව පස්සේ ගියා. මම ගණන් ගත්තේ නෑ යුදෙව්වනේ. ඊට පස්සේ ඔවුන් හැරිලා ආපස්සු මංගාවට ආවා. මම ගැන කතා කරන්නවත් විරුද්ධ වෙන්නවත් කවුරුත් හිටියේ නෑ. මොකද අනිත් ඔක්කොම ගිහිල්ලා. ඒ හින්දා මේ අපි හිතනවා නම් මේ ජාතිවාදී ප්‍රවාහයට අහු වෙලා ඒ ජාතිවාදී මාධ්‍ය මෙහෙයුමට අහු වෙලා අපි ලොකු දෙයක් කරගෙන යනවයි කියලා අපිට වැරදිලා. ඕක එක අදියරක් විතරයි. ඊළඟ අදියරේදී තවත් කොටසක් බිලි ගන්නවා. සතත් ඊට වඩා භයානක වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම භයානක වෙලා රට වෙනම තැනකට අරගෙන යන්න ඉඩ තියෙනවා. ඒ හින්දා හොඳම දේ තමයි සියලු දෙනාටම සලකන හැමෝටම එක හා සමව සලකන සමාජ ක්‍රමයකට අපි යන්නේ. දැන් විශේෂයෙන්ම මේ සමාජීය ප්‍රශ්න ගැන කතා බහ කරනකොට ඔබතුමා මේ අධිකරණ අමාත්‍යතුමා සහ මම පුරවැසියෙක්ට අහන්නේ. දැන් විශේෂයෙන්ම ගංජා නීතිගත කරන්න ඕන කියලා අපි දැක්ක පහුගිය දවස්වල මේ පාර්ලිමේන්තුවේ දෙඩි කතා බහක් තිබ්බනේ. ඒත් එකම තමයි ගණිකා වෘත්තිය ඇයි නීතිගත කරන්න බැරි කියලා සමහරව අහනවා. මොකක්ද ඔබතුමාගේ උත්තරේ? ඒක නම් ඉතින් ඇත්ත වශයෙන්ම නීතියක් සමාජගත කරනකොට රටේ තියෙන අපේ අනිත් රටවල් වල තියෙන දේවල් ඒ විදිහටම ලංකාවට ගේන්න බෑනේ. යම් සමාජීය සංස්කෘතිය ආගමික පසුබිමුත් සලකා බලන්න ඕනේ. ඒකනේ මම කිව්වේ ඉතාමත් වැදගත් කියන එක. ඒකත් එක්ක කතිකාවක් ඇති කරගෙන මිනිස්සු එකතු කරගෙන තමයි මේ සම්බන්ධයෙන් කරන්නට ඕනේ. නමුත් සමහර නීති තියෙනවා සංශෝධනය විය යුතුයි. ඔබතුමාත් විශ්වාස කරනවා? අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා. දැන් ඒකට සමාජයේ මොන වගේ මේ ප්‍රතිචාරයක් දක්වයිද මම දන්නේ නැහැ. නමුත් පෞද්ගලිකව මම දැඩිව විශ්වාස කරන හුඟක් ඔය කොන්ට්‍රොවර්ෂල් නීති රාශියක් තියෙනවා. ඉන්නවා දැන් ලෝකයේ අනිත් රටවල් වල මේක වෙනස් වෙලා තියෙනවා. මොනවද? හුඟක් දැන් සමලිංගිකත්වය පිළිබඳ නීති. ඊට පස්සේ දැන් එහෙම වුණාම දරුවෝ විවාහ වෙන වයස පිළිබඳව නීති. ඊට පස්සේ දැන් ලංකාවේ විවාහ නීතිය වරදක් තිබුණොත් විතරයි විවාහය කැඩෙන්න පුළුවන්. ගක්කා උසාවි ගිහිල්ලා බොරුව කියන කාගේ දෙන්නගෙම වරදක් නැහැ. නමුත් දෙන්නට එකට ජීවත් වෙන්න බෑ. වෙනත් රටවල් වල නම් ප්‍රශ්නයක් නැහැ. එනට එකට නම් බ්‍රේක් ඩවුන් ඔෆ් ද මැරේජ් කියන අපි කියනවා. විවාහය බිඳ වැටලා තියෙනවා. දෙන්නම ගිහිල්ලා කියනවා අපිට එකට ඉන්න විදියක් නැහැ. අපි කැමැත්තෙන් විකාශ. ලංකාවේම කරන්න බෑ. ලංකාවේ කරන බොරුවක් කියන්නට ඕන අනුත් මිනිහා කියලා එක්කෝ මෙයා මේ ගණිකා මේ අනාචාරය හැසිරුණා. නැත්තම් මෙයා මට ක්‍රූර ලෙස සැලකුවා. එහෙම නැත්තම් මෙයාට ඉම්පෝටන්ට් කියලා මොන හරි එකක් කියන්න ඕන. දැන් මේවා වෙනස් වෙලා අවුරුදු ගාණක් අනිත් රටවල් වල. ඉතින් ඒ වගේ දේවල් වෙන්න ඕනේ. ඒ සඳහා අපි පටන් අරන් තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට දැන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගමුකෝ. මත්ද්‍රව්‍ය 1984 ගන්නකොට මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2කට වැඩි වුණොත් මරණ දණ්ඩනය. දැන් අද වෙනකොට මත්ද්‍රව්‍ය කියන්නේ අවතුමනේ කියන්නේ ගංජාද නැත්නම් හෙරොයින් ඇතුළු දේවල්. විශේෂයෙන්ම හෙරොයින් වල තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. ගංජා වලට වැඩිය. ගංජා නම් කිලෝ 5ක් විතර වෙනකන් මේක. නමුත් හෙරොයින් වල අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ හිරගෙදර ඉන්න අයගෙන් හිරගෙදර කැපැසිටි එක ඇවිල්ලා සම්පූර්ණ බන්ධනාගාර පද්ධතියේම කැපැසිටි එක ඇවිල්ලා 10000ක් විතර. අමාරුවෙන් 11000ක් තියාගන්න. නමුත් 33000ක් යම් බොහෝ අවස්ථාවලදී ඉන්නවා. ඒකෙන් 8000ක් 9000ක් තමයි මේ නඩු අහලා වරදිකාරය වෙච්ච අය. අනිත් අය ඔක්කොම රිමාන්ඩ් ප්‍රිසනර්ස්ලා ඉන්නේ. ඒකෙන් 10000ක් විතර ඔය කුඩු සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා අය. දැන් දැන් මේකෙන් 80ක් විතර ඉන්නේ කුඩු බෙදාහරණ අය නෙවෙයි. ඇබ්බැහි වෙච්ච අය. දැන් ඒගොල්ලෝ ඇත්තටම වින්දිතයෝ. ඒගොල්ලෝ ප්‍රධාන පුද්ගලයෝ නෙමෙයි මේකේ. අතිවිශාල ප්‍රමාණයක්.
ප්‍රධාන පිළිවෙල සම්බන්ධයෙන් කිසිම සමාවක් නැහැ. ඒගොල්ලන්ට කරලා යුතු දේවල් කරන්නට ඕන. නමුත් මේකේ අති විශාල ප්‍රමාණයක් මේක 10000ක් කුඩු බෙදා හරිනවා නම් ලංකාවේ මමයි ඔබයි තෙල් දෙනාම මත්ගම වලට හැපි වෙලා ඉන්න ඕන. නේ? ඒක එහෙම නෙවෙයි. පව්. ඒ ළමයි කුඩු වලට ඇබ්බැහි වෙලා මේ සමාජ ක්‍රමය තුල විවිධ ස්තරවල අය මේ කුඩු වලට ඇබ්බැහි වෙලා වින්දිතය. අපි පොලිසිය ඒගොල්ලන්ගේ කරදරයක් ඉඳලා ඇතුළට දානවා අප නොදී ගෑන් දෙකකට වැඩි කියලා. ඉතින් තියාගෙන ඉන්නවා මාස 9ක් විතර. සමහර වෙලාවට දෙමව්පියොත් කැමති නැහැ ඒගොල්ලෝ ගෙදර ඉන්නකොට ඊට වඩා හොඳයි හිර ගෙදර ඉන්නවා කියලා. දැන් මේක ප්‍රශ්නයක්. මට ඊයේ පෙරේද වන්දනාකාර කොමසාරිතුමාට මම දිගටම කතා කර උත්තර හොයන්න බලලා ලියුම් ලාශයක් ඇවිල්ලා තියෙනවලු අප පිට පුතා 3ක්ද 4ක්ද එවන්න එපා එහෙම තියාගෙන ඉන්නයි කියලා. ඒ කියන්නේ එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. එතකොට මේගොල්ලන්ව හිරේ දාන එකද විසඳුම කියන පිළිබඳව අපි සලකා බලන්නට ඕන. හිරේ දානව වෙනුවට උන්ට පුළුවන් නම් අපිට පුනරුත්ථාපනය කරන්න. එක සැරයක් පුනරුත්ථාපනය කරපු පමණින් ඒගොල්ලෝ මේ නිවැරදි වෙන්නේ නැති වෙයි 100%ක්. නමුත් ක්‍රමක්‍රමයෙන් පුළුවන්. අන්න හරි. ඒක තමයි. අපිට පුළුවන් නම් 120ක් මුලින් හදලා ඊට පස්සේ ආයෙ දාලා ආයෙ හරි හදලා ඒක තමයි දීර්ඝකාලීන විසඳුම. දැන් මම හිතන්නේ ඔක ඕවරෝල් බලන්නට ඕන. මුලින්ම මත්ද්‍රව්‍ය සප්ලයි එක නවත්තලා දාන්න ඕන. ජාවාරම්කාරයන්ට විරුද්ධව පියවර ගන්නට ඕන. ඒකද මාකට් එකේ මත්ද්‍රව්‍ය නැති කරන්නට ඕන. ඒ අතරතුරදී මේකට ඇබ්බැහි වෙච්ච ළමයින්ගෙන් හැමෝටම මරණ දඬුවම් දීලා බෙල්ල කපන්න බෑනේ. මොනවද ඒක සමාජයේ. එතකොට මේ දරුවන්ගෙන් 100ට මම හිතන හැටියට 80ක් විතර අපිට පුනරුත්ථාපනය කළ හැකි අය. ඒගොල්ලන් අපි පුනරුත්ථාපනය කරන්න ඕන. චිරගෙවල් වෙලුවට පුනරුත්ථාපන කඳවුරු ඇති වෙන්න ඕන. ඉතින් ඒ ලොකු මේ සලස්මක් ඇතුව අපි වැඩ කරගෙන යනවා. ඒත් වශයෙන්ම දැන් මේ ගංජා සම්බන්ධයෙන් ඔබතුමාගේ මොකක්ද අදහස් තිබෙන්නේ? ගංජා නීතිගත කරනවද නැද්ද කියන එක පිළිබඳව සමාජයේ වශයෙන් කතිකාවක් ඇති වෙලා තියෙනවා. මගේ පෞද්ගලික අදහසක් ඒ සම්බන්ධයෙන් නැහැ. මම දන්නේ නැහැ. මම එහෙම පිළිබඳව වෙනම සලකලා බලලා නැහැ. නමුත් ඒ හින්දා මම මේ පිළිබඳව කතා කරන්න කැමති නැහැ. මම පෞද්ගලිකව දන්නේ නැහැ එහෙම. නමුත් සමහර කොහොමටත් ලංකාවේ හුඟක් ගංජා මෙඩිසින් ඖෂධීය නිර්මාණය කිරීම සඳහා ගන්නවා. දැන් මට දැනුණු කරුණු අනුව දැනගන්න ලැබුණු කරුණු අනුව ඔය අත්අඩංගුවට ගන්න දේවල් පවා නැවත ලබා දෙනවා ආයුර්වේද දෙපාර්තමේන්තුවට ඔවුන්ගේ සමහර බෙහෙත් හදන්න. ඉතින් ඒක වෙනම ඒ දිහා බලන්නට ඕන දෙයක්. පොදුවේ සම්බන්ධයෙන් ඒ හැරුණාම මට වෙනම මතයක් නැහැ. දැන් අපි දැක්ක දැන් පහුගිය දවස්වල මේ කතා බහක් ඇති වෙනවා මරණ දඬුවම ලබා දුන් පුද්ගලයන්ගේ ඒ මරණ දඬුවම අහෝසි කරලා අවුරුදු 20ක් දක්වා කාල සීමාවක් තියෙන එක හොඳයි කියන දේ සමහර තැන්වලින් මතුවුණා. මොකක්ද අදහසක් තිබෙනවද ඒ සම්බන්ධයෙන්? එහෙමමත් නෙවෙයි. බේසිකලි මට හිතෙනවා ලෝකයේ ඕනම රටක ප්‍රිසන් මැනේජ්මන්ට් කියලා එකක් තියෙනවා. ඒකට අනුව විවිධ ක්‍රමවේද තියෙනවා. උදාහරණයක් හැටියට අපි කියමුකෝ ඇප මත නිදහස් කරලා තියෙනවා. නමුත් ඇප කොන්දේසි සපුර ගන්න බැරි අය ඉන්නවනම් උදාහරණයකට අපි කියමුකෝ රුපියල් 1000යි නම් ඇපේ අප ගෙවන්න බැරිව ඇතුලේ තියාගෙන ඉන්නවා නම් රුපියල් 10000ක් නම් දැන් එක දවසක් ඕන ඇතුලේ තියා ගැනීම සඳහා වියදම රුපියල් 500යි. ඒකට මාස 3ක් වියදම් කරනකොට අප මේ අප කොන්දේ සෝරි දැන් අප නෙවෙයි අවසාන වශයෙන් දඩ මුදලක්. ඊට වඩා හොඳයි දඩ මුදල ආණ්ඩුවේ ගෙවලා උන් එළියට යන එක. ඒ වගේ දඩ මුදල් ගෙවා ගන්න බැරිව ඇතුලේ ඉන්න අයව නිදහස් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා උනේ. වයස 70 75ට වගේ වැඩි අය ඉන්නවනම් උන් ඇතුලේ තියාගෙන ඉඳලා උන් අපරාධයක් නැවත කිරීමේ හැකියාව නැහැ. මේක ජාතික ප්‍රතිපත්තියක් කරගෙන කරන්න ඕනේ. ඊපස්සේ අනිත් රටවල් වලත් තියෙනවා දීර්ඝකාලීනව හිරගෙදර ඉන්න අය අවුරුදු 4න් 4ට සැරයක් සමාලෝචනය කරලා හොඳ කල් ක්‍රියාවෙන් හිටියනම් ඒක අඩු කරන්නට ඕන. ඒ විදිහට වෙනම ප්‍රිසන් මැනේජ්මන්ට් කියන එක වෙනම එකක් තියෙනවා. ඒක සමහර අයට හිරේ තියා ගන්නව වෙනුවට ලයිසන් එකක් උඩ උමුණ නිදහස් කරන අමාත්‍යවරයාට බලය තියෙනවා. උන් එළියට ගිහිල්ලා වැඩ කරලා හවසට පොලිසියට ගිහිල්ලා තොරතුරු දෙන්නට ඕනේ. දැන් මේ ක්‍රමවේදය සලකා බලලා මේක නැවතර කියන විදිහට විද්‍යාත්මකව මේ දිහා බලලා මේ බන්ධනාගාර අපි පරිපාලනය කරන්න සිස්ටම් එකක් හදන්න වෙනවා. ක්‍රමයක් හදන්නට ඕන. ඒක අර එක වචනකින් දෙකකින් කියන්න බෑ. නමුත් ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. උදාහරණයක් හැටියට අපි කියමු දඩ මුදල් ගෙවා ගන්න බැරි අය.
සමහර අප කොන්දේසි ලබා දෙනවා කුඩු වලට හම්බ වෙච්ච අවුරුදු 3ක එක්කෙනා ග්‍රෑන්ඩ් 3ක් තියෙන එක්කෙනාව නිදහස් කරන්න නම් මේ රජයේ සේවකයෙකු ඇපේට ගේන්න ඕන කියලා. අප යයිද රජයේ සේවකයෙක්. ඔය හැමදාම ඇතුලේ. ජීවිතේ එළියට බෑ. එළියට හම්බ වෙන්නේ නැහැ ඔය ඇප බත. ඉතින් ඒ හින්දා තමයි ඇපේ. ඉතින් මේවා ප්‍රායෝගිකව බලන්න ඕන කියන තැන අපි ඉන්නවා. ඉතින් ඒක නිකන් අපිට ඕන අයට දෙන්න නෙවෙයි. නමුත් පොදු ක්‍රමවේදයක් හදලා ඒ ක්‍රමවේදයට අනුගත වෙන අයට බොරුවට නිකන් හිරගෙවල් පුරවගෙන ඉඳලා වැඩකුත් නැහැ. ක්‍රමවේදයක් හඳුනාගෙන දැන් පොලිසියට කරදරයක් ඉඳ හිරේට දානවා. ගෙදරට කරදරයක් වෙන හිරේට දානවා. නමුත් හිරේ වෙනුවට අපිට ඒක මේ පුනරුත්ථාපනයට දාන්න පුළුවන් නම් හොඳ දෙයක්. ඉතින් ඒ හින්දා ඒ පිළිබඳව සලකා බලමින් ඉන්නවා. ඒක සිදුවිය යුතු දෙයක්. හරි. මට මේකට උත්තර දෙන්න දැන් අපි අපිට මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා විශේෂයෙන්ම චීන ආධාරات එක්ක මේ විශේෂයෙන්ම බන්ධනාගාරයක් ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒකෙදී අරමුණක් තියෙනවද මේ චීන සිරකරුවන් රඳවා ගැනීමේ බලාපොරොත්තුවක් එක්කද මේක වෙන්නේ? නෑ අනිවාර්යයෙන්ම නෑ. චීනයේ ආධාර නෙවෙයි. චීනයෙන් අපිට දැන් අපිට ලොකු හිරගයක් හදන්න අපේ බලාපොරොත්තුවක් වෙන හිරගයකට වඩා බන්ධනාගාර විශාල සංකීර්ණයක්. ඒකේ බන්ධනාගාර වෙච්ච අය, රිමාන්ඩ් බාරේ ඉන්න අය, මේව කරන අය, මොනවද රිහැබිලිටේෂන් පුනරුත්ථාපනය කළ අය, ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩා පහසුකම් මොකක්වත් එක්ක හොඳ සංකීර්ණයක් හදන්න අපිට ඉඩමක්ලා හම්බ වෙලා තියෙනවා අක්කර 250ක් විතර තියෙන හොරණ ප්‍රදේශයේ. ඒක කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ ඒක හලුතින් හදන්න ගියොත් කොච්චර කල් යන හින්දා අර ප්‍රීෆැබ්‍රිකේටඩ් එකක් කරන්න පුළුවන්ද කියලා. ඔබ දකින්න ඇති කොවිඩ් කාලේ චීනයේ හොස්පිටල් හැදුවා දවස් 10කින් 12කින් 1000කට ඉන්න පුළුවන්. ඒ වගේ ඉක්මන් කර ගැනීම සඳහා ප්‍රීෆැබ්‍රිකේටඩ් අර මුලින් කරපු අපි සැලසුම් කරලා හදලා කරලා තියෙනවා. එල්ල මෙහි ඇවිල්ලා නිකන් මේව කරන්න ෆිට් කරන්න ඒ වගේ දෙයක් මිසක ඒ ඇරුණාම චීන ආධාර නෙවෙයි. අපි අපේ ආයෝජනය කරලා ඒ තාක්ෂණය ගන්න පුළුවන්ද කියලා පිළිබඳව කල්පනා කරගෙන යනවා. බොහොමත් ස්තුතියි අන්තිම ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට සහභාගී වුණාට වැඩසටහන අවසන් කරන්න කලින් ඔබතුමාගේ දැනගන්න කැමතියි ඔබතුමාට අර කොරෝනා පැණිය බිව්වද? මම බිව්වේ නෑ. මම බිව්වේ නෑ. මේ හැමදේම අපි WHO එක ෆලෝ කරන හින්දා WHO එක එනකන් මම බලාගෙන ඉන්නවා. WHO එක වැක්සින් එකක් අනුමත කරොත් ඒක නම් මට දෙන අනුපිළිවෙලට අනුව ලබා ගන්නවා මම. වැඩසටහන අවසන් කරන කලින් කෙටි උත්තරයක් මාධ්‍ය වාර්තාකර ඔබතුමා අමාත්‍ය ධූරයෙන් අයින් වෙන්නත් කිහිපවරක් උත්සාහ කරා කියලා? නෑ ඒක එහෙම එකක් නෑ. ඒක බොරු. නමුත් මම ඒකට හේතුව මම මගේ හිතට එකඟව මට අවශ්‍ය දේ කියන හින්දා. ඒ කියන්න වෙලා තියෙනවා. මොකද මේ එහෙම තමයි අපි අපේ තියෙන විරසකම් විසඳගෙන තියෙන අපිට අවශ්‍ය තාප්ප හදනවට වැඩිය පාලම් හදන්න. ඉතින් ඒකෙදි කටවහගෙන ඉඳලා හරියන්නේ නැහැ. කියන්න ඕන දේ කියන්නට ඕන. ඒ හින්දා එම හිතනවා ඇති. එහෙම එකක් නැහැ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. Thank you. බාගන්නත් දැනගන්න ඕනේ. ඉතින් හෙලිදරව්ව වැඩසටහනට TV back to school ඔන්ට්‍රාකවුණින් ද ස්වාස් සෝෂල් මීඩියා වල නේ අපි මේ ලෝකල් සිස්ටම් ෆේස් ටු ෆේස් වැඩසටහනක්